සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා දරුවෝ සියලු දෙනාටම ලිටෙක් এডুকেෂනල් channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද පාඩම 7 වසරේ දෙවෙනි පාඩම මෙහෙයුම් පද්ධති. එහෙනම් අපි ටක් ගාලා පාඩමට යමු. මෙහෙයුම් පද්ධතිවල බලමු මොනවද තියෙන්නේ කියලා. මෙහෙයුම් පද්ධතියක් කියන්නේ සාමාන්‍යයෙන් අපේ දෘඩාංග හා මෘදුකාංග සම්පත් කළමනාකරන පද්ධතියකට අපි කියනවා පද්ධති මෘදුකාංගයක් කියලා. ඉතින් මේ පද්ධති මෘදුකාංගයක් තුළින් ඔයාගේ දෘඩාංග ටික එතකොට ඔයාලගේ මෘදුකාංග ටික පාලනය කරනවා. බොහෝ විට අපිට මෙහෙයුම් පද්ධතියක් නැතුව පරිගණකයක් ක්‍රියාත්මක කිරීමේ අපහසුතාවයක් පවතින්න පුළුවන්. හරි. ඒ වගේම මතක තියාගන්න අපේ දෘඩාංග හැමතිස්සෙම පාවිච්චි කරන්නේ 1 කියන විදුලි එහෙම නැත්නම් ඩිජිටල් කරන්ට් එක තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ 1 කියන විදුලිය තමයි පාවිච්චි කරන්නේ. දැන්ට ඔයාලා ඔළුවේ තියාගන්නකො. ඒක පොඩි සංකල්පයක් ඉස්සරහට ලොකු වෙද්දි ඉගෙන ගන්න පුළුවන්. හරි. ඉතින් මේ බලන්න මේ රූපරාමයේ කොම් මේ පින්තූරේ මොනවද ඔයාලට පේන්නේ කියලා. මෙහෙයුම් පද්ධතියට අපි ඉංග්‍රීසි වලින් කියනවා ඔපරේටින් සිස්ටම්ස් කියලා. එතන මේ ඔපරේටින් සිස්ටම් එක තුලින් හાર્ඩ් ඩ්‍රයිව් එක, ඒ කියන්නේ ඔය දත්ත ගබඩා වෙන තැන, ඔයාගේ මෘදුකාංග ටික, ඔයාගේ මොනිටර් එක, ඔයාගේ ප්‍රින්ටර්ස් හැම දෙයක්ම සම්පූර්ණම පාලනය කරනවා. මේකෙදි ගොඩාක් වෙලාවට කළමනාකරණය කරන වචනය තමයි හරියට අපට ගැලපෙන්නේ. මෘදුකාංග කළමනාකරණය, දෘඩාංග කළමනාකරණය, ඊළඟට ඔයාගේ ස්ටෝරේජ් එක මැනේජ් කරන එක, සැකසීම්, මේ සියල්ලම පාලනය කරන්නේ මෙහෙයුම් පද්ධතියක් හරහා. ඉතින් මෙහෙයුම් පද්ධතියකින් අපිට ඉතා විශාල කාර්යයන් ප්‍රමාණයක් සිද්ධ කරනවා. ඒකෙන් ප්‍රධාන දෙයක් තමයි අපිට වැඩ කරගෙන යන්න පුළුවන් අතුරු මුහුණතක් ලබා දෙන එක. ඉතින් මට දැනට උනත් මගේ මේ මවුස් කර්සර් එක එහාට මෙහාට යනවා පේනවා නේද? ඒ පාලනය සිද්ධ කරන්නේ මෙහෙයුම් පද්ධතිය මගේ. ඊළඟට ඔයාලට දකින්න ඇතිව ස්ටාර්ට් මෙනු එක තියෙනවා. මේ ස්ටාර්ස් බාර් එක තියෙනවා. ඉතින් අපි මේකේ ප්‍රායෝගික කොටසක් මේ තියරි ටික ඉවර කරලා අපි එතෙන්ට යන්. එතකොට තව ටිකක් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් බලමු තව ඉස්සරහට මේ මොනවද අපිට හම්බෙන්නේ කියලා මේ පාඩම තුලින්. හරි පොඩි වීඩියෝ එකක් තියෙනවා. අපි ඒක බලමු. හරි. ඒ වගේම හොඳට මතක තියාගන්න මේ රූපරාමුව තුලින් අපි හියුමන්ලා ඒ කියන්නේ මානවයන් කතා කරන භාෂා තියෙනවා. එකක් හින්දි වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, චයිනීස් වෙන්න පුළුවන්. එතකොට උර්දු වෙන්න පුළුවන්. එකී නොකී භාෂා ගොඩාක් ලෝකේ ඉන්න මිනිස්සු කතා කරනවා. හැබැයි ওই එක භාෂාවක්වත් මේ පරිගණක වලට තේරෙන්නේ නැහැ. පරිගණක මෙන්න මේ වගේ 1 කියන දේවල් තමයි එයා තේරුම් ගන්නේ. ඩිජිටල් කරන්ට් එකෙන් තමයි එයා වැඩ කරන්නේ. අපි කියනවා DC කරන්ට් එක කියලා. ගොඩාක් වෙලාවට ඔයාලා දැකලා ඇති ඔයාලගේ ෆෝන් එකක් charge කරගන්න charge එකක් තියෙනවා. ඉතින් charge එකෙන් වෙන්නේ හැමතිස්සෙම විදුලි ප්‍රමාණය අඩු කරලා ඒක DC වලට පරිවර්තනය කරන එක. ඩිජිටල් කරන්ට් එකට. ඉතින් ඒක හරහා තමයි එතකොට අපි ගොඩාක් වෙලාවට අපි මේ වගේ ස්මාර්ට් උපකරණ ඩිජිටල් කරන්ට් එකෙන් තමයි වැඩ කරන්නේ. ඒතර මේ වගේ ගැටලුවක් පවතිනවානේ. අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය භාෂා, අපි ඒවට කියන natural languages කියලා. ඒ වගේම විතර පරිගණකය පාවිච්චි කරන මේ වගේ අංකිත භාෂාවක්. ඉතින් ওই දෙක අතර sannivedanaya කර ගැනීමේ ගැටලුවක් පවතිනවා. ඉතින් මේ ගැටලු निराකරණය කරගන්න එක දෙයක් තමයි ඔය මෙහෙයුම් පද්ධති කියලා කියන්නේ. ඔපරේටින් සිස්ටම්ස් කියන එකේ ෂෝට් ෆෝම් එක තමයි OS කියලා කියන්නේ. ඉතින් ඔයාලා පාවිච්චි කරන ඔයාලගේ ජංගම දුරකථනයේත් මෙහෙයුම් පද්ධතියක් තියෙනවා. ගොඩක් මේවල තියෙන්නේ ගොඩක් ජංගම දුරකථන වල තියෙන්නේ Android ඔපරේටින් සිස්ටම් එක. සමහර තැන්වල වෙනස් වෙනවා. අපි ඉස්සරහට ඒක කතා කරමු. ඔයාලට පේනවා ඇති මෙතන ඉන්න පරිශීලකයා පරිගණක දෘඩාංගත් සමග ගනුදෙනු කරන්නේ OS එක හරහා. මේ රූපරාමයෙන් එක හොඳට පැහැදිලි වෙනවා.
ඉතින් අපිට වැඩ කරන්න පුළුවන් පරිසරයක්. මං කිව්වා අතුරු මුහුණත් කියලා කියන්නේ ඉන්ටර්ෆේසස්. ඉතින් අපිට වැඩ කරන්න පුළුවන් ඉන්ටර්ෆේසස් ලබා දෙන්නේ මෙන්න මේ ඔපරේටින් සිස්ටම් එක මගින්. ඉතින් එක එක පරිගණකවල ඔයාගේ ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්, ටැබ් එකක් වෙන්න පුළුවන්, ස්මාර්ට් ෆෝන් එකක් වෙන්න පුළුවන්. මේගේ විවිධ වූ මෙහෙයුම් පද්ධති අපට හම්බ වෙනවා. සමහරට එකම මෙහෙයුම් පද්ධතියක් කිහිපෙම තියෙන්නත් පුළුවන්. ඒ විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් අපිට හම්බ වෙනවා මෙහෙයුම් පද්ධති කීපයක්. පරිගණකවල භාවිතා වන මෙහෙයුම් පද්ධති Microsoft DOS කියලා එකක් හම්බ වෙනවා. Microsoft Windows, Apple Macintosh එවත් macOS, Linux භාවිතා කොට සැකසූ මෙහෙයුම් පද්ධති කියලා. හරි. ඉතින් මෙතන මේ Microsoft DOS කියලා කියන්නේ ගොඩාක් දුරට මේකේ මේ graphical user interfaces නෑ. ඒ කියන්නේ ඔයාට මේ mouse cursor එකක්, මේ colors, මේ කිසිම දෙයක් දකින්න වෙන්නේ නෑ. අපි ඒක ප්‍රායෝගිකව මම පෙන්නන්නම් ඉස්සරහට කොහොමද එකින් එකට මොනවද මේ DOS කියලා කියන්නේ කියලා. ඊට Microsoft Windows බොහෝ දුරට ජනප්‍රිය වෙලා තියෙන මෙහෙයුම් පද්ධතිය. කලින් නම් මොබයිල් ෆෝන්ස් වලටත් Microsoft Windows ආවා. දැන් ඒව භාවිතා වෙන්නේ නැහැ. Nokia ෆෝන් වලට තමයි ආවේ. ගොඩාක් පාවිච්චි කරනවා. ඊළඟ Apple Macintosh. Apple Macintosh කියලා කියන්නේ මේ Apple පරිගණක වලට විතරක් ආවේනික වෙච්ච ඔපරේටින් සිස්ටම් එකක්. මේවා වෙන පරිගණක වලට දාන්න බෑ. හරි. ඒ වගේම මේ Linux කියලා කියන්නේ බොහෝ අපි කියන දුප්පතාගේ හිතවතා කියලා. ඒකට හේතුව මේ Linux මෙහෙයුම් පද්ධති බොහෝ දුරට අපිට නොමිලේ ලබා ගන්න පුළුවන්. ඔය Microsoft Windows, Apple Macintosh කියන ඒවා අපිට නොමිලේ ලබා ගන්න බෑ. ඉතින් Ubuntu, Fedora ඔය වගේ අපිට Linux පාදක කරගෙන හදාගත්ත මෙහෙයුම් පද්ධති තියෙනවා. ඉතින් මේවා නොමිලේ අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවනේ චොක්ලට් බිස්කට් නේ. චොක්ලට් බිස්කට් එකක් කිව්වොත් චොක්ලට් බිස්කට් පොදුවේ ගන්න පුළුවන්. හැබැයි එතකොට ඒවා හදන ආයතනය දැන් අපි ගත්තොත් මංචි වෙන්න පුළුවන්, මැලිබන් වෙන්න පුළුවන්. එතකොට එක එක්කෙනාගේ රස අනුව අපි අපේ චොක්ලට් බිස්කට් එක උනාට ඉල්ලුම වෙනස්. ඉතින් ඒ වගේ තමයි සමහර කට්ටියට Windows හොඳයි, සමහර කට්ටියට Macintosh හොඳයි, සමහර කට්ටියට Ubuntu හොඳයි. ඉතින් ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපිට ගොඩක් පාවිච්චි කරන අනික තමයි ගොඩක් පාවිච්චි කරන Windows හින්දා හැමෝම රැල්ලට වගේ එකට යනවා. ඒ උනාට Ubuntu Fedoraත් ඔය පරිගණකේ හිර වෙනෙව්වා. ඒක කිසි ප්‍රශ්න නැහැ. ලස්සනට වැඩ කරන්න පුළුවන්. හැබැයි එකම දේ තමයි පොඩ්ඩක් අර අපි කතා කරපු අතුරු මුහුණත මේ වගේ චුට්ටක් වෙනස්. ඉතින් අපි බලමු කොහොමද මේ වගේ අතුරු මුහුණක් තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ Windows operating system එකක්. මේ අතුරු මුහුණතේ start button එක මේ විදිහට පෙන්නනවා. ඒ වගේම මෙයාගේ මේ icons ටික එනවා. මේ තියෙන Windows 10 එකක්. ඒ කියන්නේ Windows වලත් කාලෙන් කාලෙට එයාලගේ versions එනවා. Windows XP කියලා ආවා, Windows Vista කියලා ආවා, ඊට පස්සේ Windows 7 කියලා ආවා, Windows 8, Windows 8.1, Windows 10. දැනට අපි ගොඩක් වෙලාට පාවිච්චි කරන Windows 10. ඉතින් Windows 10 වල තමයි මේ අතුරු මුහුණ තියෙන චුට්ට වෙනස්කම් තියෙනවා. අනිත් ඒ වගේ. හැබැයි බේසික් ටික එකයි. ඊට Apple Macintosh Apple පරිගණක වල තියෙන මේකේ අර වගේ ටාස්ක් බාර් එකක් දිගට නැහැ. මේ වගේ චුට්ටක් තියෙන විදිය පොඩ්ඩක් ස්මූත් ඔය වගේ දේවල් ටිකක් තමයි තියෙන. අනිත් ග්‍රැෆික් වලට හොඳයි කියලා කියනවා Apple operating system එක. ඉතින් ඔයාලා දන්නවා ගොඩක් ඔය tabs වලට එහෙම එනවා. Android මෙහෙයුම් පද්ධතිය. ඒක ජංගම දුරකථන සඳහා එමත් නැත්නම් mobile operating system එකක් කියනවා. ඉතින් ඔයාගේ කම්පියුටර් එකේ දුරකථනයේ about එකට ගිහිල්ලා about එකේ තියෙනවා settings වල තියෙනවා about කියලා එකක්. ඒකේ තියෙනවා software info කියලා වගේ එකක්. ඒකෙන් kernel එක බලන්න ඔයාගේ එතකොට මෙහෙයුම් පද්ධතිය බලා ගන්න පුළුවන්. Apple වලත් එතකොට tabs වලත් තියෙනවා. මේ දෙක same වෙන්න පුළුවන් සමහර වෙලාවලට. මේ tab එක Macintosh එකක් වුණොත් Apple එකක් තියෙන්න පුළුවන්. අනිත් එක මතක තියාගන්න සමහර දැන් ඔය අපි applications තියෙනවනේ software. ඉතින් ඒ software
ගොඩාක් වෙලාවට iOS එකට හදමු නැත්නම් macOS එකේ වැඩ කරන එක Windows වල Android වලට වැඩ කරන්නේ නැහැ. Android වල වැඩ කරන එක Windows වල macOS එකේ වැඩ කරන්නේ නැහැ. එහෙම ගැටලු තියෙනවා. ඉතින් ඒ හින්දා අපේ මෙහෙයුම් පද්ධතියට අවශ්‍ය කරන විදියට තමයි අපි මෘදුකාංග තෝරාගත යුත්තේ. හැබැයි Windows ලගේ Windows XP, Windows 7 වල වැඩ කරනවා ගොඩක් දුරට Windows 10 වල වැඩ කරනවා. Windows 10 වල වැඩ කරන ඒවා ගොඩාක් වෙලාවට 7 වල 6 වල يعني 7 වල XP වල වැඩ කරන්නේ නැහැ. හැබැයි XP 7 8 වල වැඩ කරපුවා 10 වල වැඩ කරනවා. ඉතින් ගොඩාක් ලොකු issues එන්නේ නෑ. හැබැයි Android වල වගේම macOS මේ Ubuntu වල Fedora වල වැඩ කරන ඒවා Windows Android වල වැඩ කරන්නේ නැහැ. ඒක ඉතින් ඒ ගැන අවබෝධයක් තියාගන්න. ඉතින් ඒ වගේ ගැටලු තියෙනවා. මේ තියෙන්නේ. හරි. ඉතින් ඔයාලගේ මේ පාඩම හොඳයි නම් ඔයාගේ channel එක subscribe කරන්න පුළුවන්. ඒ වගේම like කරන්න, share කරන්න. ඔයාලට තව ඊළඟ පාඩම දාපු ගමන් දැනගන්න ඕන නම් bell icon එක click කරන්න. ඒ වගේම මේ වගේ තියෙන videos වල links ටික පල්ලා description එකේ තියෙනවා. ඒ ටික පස්සේ වෙලාවක වෙනම ගිහලා බලන්න පුළුවන්. පේනවනේ මේ මෙයාගේ මේ logos ටික ඔළුවේ තියාගන්න. ජංගම දුරකථන වල භාවිතා වන මේ යොමු පද්ධති Android ගැන අපි කතා කරා, iOS ගැනත් කතා කරා, BlackBerry කියලා කියන්නේත් එක OS එකක්, ඒකත් හොඳයි. ඉතින් Lumia phone වල Windows දැන් නම් එන්නේ නැහැ. ඉතින් ඒක Windows වලත් ටිකක් ප්‍රශ්න තිබ්බා ඒ කාලවල. දැන් ඒක එන්නේ නැහැ. දැන් Nokia phones වලත් Android operating system එක නේද? Android කියලා කියන්නේ මුළු ලෝකෙම ආක්‍රමණය කරපු operating system එකක්. දැනට යව නඩත්තු කරන්නේ Google ආයතනය විසින්. හරි. තව ඔකේ තියෙන ගොඩාක් කතන්දර open source කියලා කතන්දර ගොඩක් අපි ඔය ඉස්සරහා වීඩියෝස් වලදී ටික ටික ඉගෙන ගමු. හරි. බලමු ඊළඟ වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා. ඒ වගේම මතක තියාගන්න operating system එකේ ඔයාගේ මේ තියෙන hardware ටික කළමනාකරණය කරනවා. එතකොට මතක තියාගන්න මේ මෙහෙයුම් පද්ධතිය මත තමයි ඔයා භාවිතා කරන අනිකුත් මෘදුකාංග අපි කියන app කියලා කියන්නේ. ඒ සියල්ල දෘඩාංග හරහා පාලනය කරමින් ඒවා ක්‍රියාත්මක කරන්නේ මෙහෙයුම් පද්ධතිය. ඔන්න අපි කතා කරන්න යනවා මෙතනදී අපට හම් වෙන දේවල් Windows, macOS එක, Linux. ඉතින් මේ තියෙන macOS එකේ ඉන්ටර්ෆේස් එකක්. ඔයාලට පේනවා ඇති Windows වලට වඩා තියෙන විදිය පොඩ්ඩක් අර graphic ගතිය එහෙම වැඩි. නේද? icons ටික තියෙන්නේ අනිත් පැතිවල. ඉතින් ඒ වගේ කියන්නේ අපිට change කරගන්න පුළුවන්. උනාට ටිකක් වෙනස්. closing එක එහෙම තියෙන්නේ අනිත් පැත්තේ. ඒ වුණාට Windows වල කරන සියලු දේවල් මේකේ කරන්න පුළුවන්. ඉතින් Apple වල තියෙන ගැටලුවක් තමයි ගොඩාක් වෙලාවට crack කරපු. එහෙම නැත්නම් හොර මෘදුකාංග භාවිතා කරන්න බෑ. ඒ වගේ අඩුයි ටිකක් ඉතින්. මේක හොයාගන්න අමාරුයි. Windows වල එහෙම නෑ. ඕන තරම් අපිට application crack කරපුවා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතන මේවට පේනවා ඉරි තුන දෙකක් ගහලා තියෙන. ඒ කියන්නේ Windows වල වැඩ කරන ඒවා Mac එකේ වැඩ කරන්නේ නැහැ. Mac එකේ වැඩ කරනවා Linux වල වැඩ කරනවා වගේ ගැටලු තියෙනවා. අනිත් එක තමයි දැන් මේකේ තව වැදගත් දෙයක් තියෙනවා. දැන් viruses එහෙම අපි Windows කියන්නේ Mac OS එකේ Linux වල virus නැහැ කියනවා නෙමෙයි. අර ගොඩාක් පිරිසක් Windows පාවිච්චි කරන හින්දා සහ පොඩ්ඩක් අර common security එකක් තමයි මේ දෙකේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් වෙලාවට Windows වලට viruses එනවා වැඩි. අර අනික crack softwares එහෙමත් පාවිච්චි කරන හින්දා. හරි මේක ඒතර මේකේ වැඩ කරන වෛරස් එක මේකේ වැඩ කරන්නේ නැහැ. මේකේ වැඩ කරනවා අනිත් එක වැඩ කරන වෛරස් උත් එහෙමයි. මේ තියෙන්නේ Windows වල ආපු versions ගැන Windows 7, Windows 8, Windows 10 ඊට කලින් Windows XP, Windows Vista වගේ ආවා. ගොඩාක් වෙලාවට මේක stable උනේ Windows XP කියන operating system එකයි 7 කියන එකයි 10 එක. stable කියලා කියන්නේ ඒක අර වැඩි කාලයක් පැවතුනේ ජනප්‍රිය. අදටත් Windows XP ජනප්‍රියයි. සමහර කට්ටිය පාවිච්චි කරනවා. 7 උත් එහෙම. මෙන්න මේ විදිහට තමයි Mac OS එකේ යන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ලංකාවෙත් ඉසුරු Linux කියලා එකක් තියෙනවා. Ubuntu, Fedora වගේ Red Hat ඔය වගේ අර Linux operating system එක පාදක කරගනිමින් ඒකේ යම් ආයතන ඒ තියෙන විදිය වෙනස් කරලා create කරනවා. ඔයාලට උනත් Linux operating system එක අරගෙන ඔයාලට operating system එකක් හදාගන්න පුළුවන්.
ඒ අදාළ ලැන්ග්වේජ් එක දන්නවනම්. ඒක ඇවිල්ලා අර ඕපන් සෝස් ඉඳ ඕපන් සෝස් කියලා කියන්නේ ඒක කේත ටික අපිට බලලා අපට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. Windows ලගේම ඕපන් සෝස් නෑ. ඒවා ඇග්‍රීමන්ට් එක්ක යන්න තියෙන්නේ. සම්පූර්ණ අයිතිය Windows සහ Mac OS ආයතන වලට තමයි. ඒ වගේ කියන්නේ Microsoft ආයතනයටයි Apple ආයතනයටයි සම්පූර්ණ අයිතිය තියෙන්නේ. මේ තියෙන්නේ Windows 7 වල ඉන්ටර්ෆේස් එක. Windows 7 වල start button එක මේ විදිහට මේකට අපි දිගට තියෙන එකට කියනවා task bar එක කියලා. අපි ඒව ගැන practical එකේදී කතා කරන වැඩිදුර Windows ලගේ. එහෙනම් අපි එච්චර නැතුව අපි අනිත් ඒවාට යමු. මේ ඉන්ටර්ෆේසස් කියලා කියන්නේ මෙන්න මේකට. මේ තියෙන පුතේ මේක Ubuntu එකක්. Ubuntu desktop එකක් Linux පාදක කරගෙන මේ දැක්ක දෙකේ තියෙන විදි icons වල ඒවා වෙනස් ඉතින්. මේ තියෙන තුනම විදියට. ඔය අනික තමයි ඔය Linux Ubuntu පාවිච්චි කරන චුට්ටක් අමාරු user friendly අඩු හින්දා ඒකට ගොඩාක් තොරතුරු හා සංයුක්ත තාක්ෂණයත් එක්ක ඉන්න කට්ටිය එක පාවිච්චි කරනවා. අනික එකක් අපිට හොඳට ඉගෙන ගත්තාම අනිත් එක පිළිබඳව එච්චර ලොකුවට අමාරු වෙන්නේ නැහැ. ඉතින් එකක් හරියට ඉගෙන ගත්තා නම් ඊටු ටික Tamanට තනියම බලන්න පුළුවන්. ඉතින් ඊළඟට අපිට හම්බ වෙනවා පරිගණක ආචයන උපක්‍රම. ඉතින් අපි මේකට කියනවා පරිගණක ස්ටෝරේජ් එකක් computer storage devices කියලා. ඉතින් computer storage devices කියලා කියන්නේ අපිට පරිගණකයක හෝ තමන්ගේ ජංගම දුරකථනයේ දත්ත තොරතුරු ගබඩා කරන්න ස්ථානයක් තියෙනවා. ඉතින් මේ ස්ථානය අපි කියන ආචයන උපක්‍රම කියලා. ඉතින් මේ ස්ථානය නිර්මාණය කරලා තියෙන තාක්ෂණය අනුව අපට ඒක වර්ගීකරණය කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ විෂය නිර්දේශය තුල තුනක් තියෙනවා. චුම්බක මාධ්‍ය උපක්‍රම, ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම සහ ඝන තත්ත්වයේ මාධ්‍ය උපක්‍රම. චුම්බක මාධ්‍ය උපක්‍රම පිළින මැග්නටික් මීඩියා දෙක, ඔප්ටිකල් මීඩියා ඩිවයිසස්, solid state media devices. මේක ගොඩාක් වෙලාවට ඔයාලා දන්න දේවල් තියෙන නම් ටික නොදන්න උනට අපි යමු. මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා. හරි. ඉතින් අපි මේකෙදි storage devices වර්ග තුනකට කඩනවා කිව්වා. optical කියන එකක්, magnetic කියන එකක්, flash කියන එකක්. ඉතින් optical කියලා කියන්නේ ලේසර් තාක්ෂණය භාවිතා කරලා තියෙනවා. CD, DVD, Blu-ray. ඉතින් CD හැදලා ඉවර කරලා කාලයක් යද්දි තමයි DVD, Blu-ray වලට එන්නේ. ඒකට හේතුව තමයි මේ ඔයාලා දැකලා CD ඔක්කොම එක sizes තියෙන්නේ. හැබැයි CD වලට වඩා DVD වල දත්ත ගබඩා කරන්න පුළුවන් ඉඩ ප්‍රමාණය වැඩි. GB 4ක් වගේ 4.7ක් වගේ පුළුවන්. CD එකක MB 700ක් වගේ තියෙන. Blu-ray එක තව ඉස්සරහට තියෙනවා. ඔයාලගේ නෝට් එකේ තියෙනවා කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා ඒ ටික බලා ගන්න. ඊළඟට අපේ තියෙන ප්‍රධානම storage device එක තමයි hard disk එක. අපි පරිගණකයක් නම් අපිට තියෙන්නේ ගොඩාක් වෙලාවට hard disk එකක්. ඉතින් මේ hard disk එක 500GB 1TB විදියට එනවා. එතකොට දැනට මූලික වෙලා තියෙන පරිගණකවල ප්‍රධාන ආචයන උපාංගය ලෙස පාවිච්චි කරන්නේ hard disk. ඉතින් ඕකේ තමයි ඔයාලගේ පින්තූර, වීඩියෝස්, software හැම දෙයක්ම ගබඩා කරලා තියෙන්නේ ඕකේ. floppy disk ඉස්සර පාවිච්චි කරේ. ඔය ඉස්සර pen drive කියන ඒවා තිබ්බේ නැහැ. ඉතින් floppy disk එකකින් තමයි ඉතින් ගෙනියන්න පුළුවන්. MB 1.7ක් වගේ තමයි. අද අපට MP3 සින්දුවක්වත් ඕකට දාගන්න බෑ. ඒක භාවිතයෙන් අවම වෙලා තියෙනවා. ෆ්ලෑෂ් ඩ්‍රයිව් කියන්නේ solid state යන ඒවා. USB තේමයි ඔය ROM වගේ තමයි තියෙන්නේ. memory cards දැකලා ඇති. SD cards ගන්න පුළුවන්. දැන් අපිට SSD hard දුත් මේ flash memory වගේ කියන්නේ මේ solid states වලට එනවා. ඒවත් දැන් ගොඩක් වෙලාවට අපේ පරිගණකයේ වේගය වැඩි කරගන්න අපේ පරිගණක වලට සම්බන්ධ කරනවා. ඔයාලට පේනවා මේ වගේ දත්ත ගබඩා කරන්න තමයි මේ ආචයන උපාංග භාවිතා කරන්න කියලා. ඉතින් අපිට සාමාන්‍යයෙන් මෙතන පේනවා ප්‍රධාන වශයෙන් ආචයන උපාංග වර්ග දෙකකට බෙදන්න පුළුවන්. මේ අර තාක්ෂණය අනුව නෙමෙයි. කියන්නේ අපිට හම්බෙන හැම ස්ටෝරේජ් එකක්ම මේ වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි primary memory කියලා කියනවා. අපි ඒකට සිංහලෙන් කියනවා ප්‍රාථමික ආචයනය. secondary memories වලට කියනවා අපි ද්විතීක ආචයනය කියලා. අපි අභ්‍යන්තර සහ බාහිර කියලාත් මේක හඳුන්වනවා. ඉතින් අපි මේකේ චුට්ටක් පළවෙනි පාඩමට සම්බන්ධ වෙනවා. ඔය ප්‍රාථමික මතක ගොඩාක් වෙලාවට මධ්‍ය සැකසුම් මේකකයත් එක්ක ඩිරෙක්ට්ලි වැඩ කරන, කෙලින්ම වැඩ කරනවා. එයා ගැන ගොඩක් එයත් එක්ක වැඩ කරනවා.
ඒ වගේම මතක තියාගන්න සෙකන්ඩරි මෙමරි එක ගොඩාක් වෙලාවට ද්විතීක කියන්නේ මේ ද්විතීක මතකය මධ්‍ය සැකසුම් එකත් එක්ක ඩිරෙක්ට්ලි වැඩ කරන්නේ නැහැ. කියන්නේ කෙලින්ම ඍජුව වැඩ කරන්නේ නැහැ. ඍජුව සම්බන්ධ වෙන්නේ නැහැ. ප්‍රාථමික මතකයක් හරහා තමයි සම්බන්ධ වෙන්නේ. ඒ වගේම ගොඩාක් වෙලාවට secondary memories long term storage of data. ඒ කියන්නේ දීර්ඝකාලීනව ගබඩා කරන්න තමයි පාවිච්චි කරන්නේ. ඒතර වාගේ බලමු ඉස්සරහට මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉතින් මේකෙදි මම ගොඩාක් වෙලාවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ප්‍රාථමික මතක පිළිබඳව. secondary memories ගැන තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට මේක හිමින් තමයි ද්විතීක මතක වැඩ කරන්නේ. පර්මනන්ට් ඒ කියන්නේ තියෙනවා. අපි ස්වයංක්‍රීයව ඩිලීට් වෙන්නේ නැහැ. data transfer කරන්න ස්පීඩ් එක චුට්ටක් අඩුයි. මේ තියෙන අපිට magnetic tapes ඊළඟට අපිට හම්බ වෙනවා ඔය magnetic දැන් මේ මෙතනදී කතා කරන magnetic වල tapes වගේක්. tape කියලා කියන්නේ අර කැසට් පටි වල තියෙන tape. ඉතින් මේකේ ඉස්සර පාවිච්චි ගොඩාක් ලොකු දත්ත ප්‍රමාණයක් ඒවයි ගබඩා කරන්න පුළුවන්. මේක කලින් ආපු ස්ටෝරේජ් වල මේකේ පන්ච් කාඩ් වල තමයි දත්ත ගබඩා කරන්න පාවිච්චි කරේ. ඉතින් ඔයාලට හાર્ඩ් ඩිස්ක් ගොඩක් වෙලාට මේ හાર્ඩ් ඩිස්ක් එක පරිගණකයේ ඇතුලේ ඊට අමතරව පෝටබල් හાર્ඩ් ඩිස්ක් කියලා එකකුත් තියෙනවා ගෙනියන්න පුළුවන් විදිහට හදලා. ගොඩාක් වෙලාවට ලොකු ස්ටෝරේජ් එකක් තියෙනවා. 1 TB 2 TB වගේ. ඉතින් මේ ඇතුලේ මෙන්න මේ වගේ ස්ප්ලින්ඩ් එකක් තියෙන මේක කැරකෙනවා. සාමාන්‍ය normal desktop computer එක වට 7200ක් විනාඩියකට මෙයා කැරකෙනවා. මේ එතන මේ platters උත් කැරකෙනවා. මේකට කියන platters මේ වගේ තමයි දත්ත ගබඩා වෙන්නේ. හැමතිස්සෙම මෙයා විනාඩියකට වට 7200ක් කැරකෙමින් තමයි තියෙන්නේ. ඉතින් මේක දත්ත කියවීම කරගන්නේ මේ මෙතන තියෙනවා magnetic head එකක්. එතකොට ඒක අනුව තමයි මෙයාගේ දත්ත කියවන්නේ. ඒතර මෙයා මතක තියාගන්න හෙඩ් එක මේ වටේ කැරගෙන්නේ නැහැ. හෙඩ් එක මෙන්න මේ විදියට තමයි චලනයක් දක්වන්නේ. මේ ප්ලැටර්ස් තමයි මේ විදියට කැරකෙන්නේ. දැන් මේවා භාවිතා වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට පෙන් ඩ්‍රයිව්ස් තමයි එන්නේ. solid state drive එකක් තමයි එන්නේ දැන් පෙන් ඩ්‍රයිව් එක. CD කියන වචනය compact disc කියන එක portable ගෙනියන්න පුළුවන් කියන එක. ගොඩාක් වෙලාවට MB 750ක් 700ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ CD වලත් type තුනක් එනවා. එකක් තමයි අපිට ඒකේ තියෙන එක කියවන්න විතරයි පුළුවන් data අපිට ඇතුල් කරන්න බෑ. CD recordable කියලා තියෙනවා. ඉතින් එකපාරක් අපිට දත්ත දාලා ඕන තරම් කියවන්න පුළුවන්. CD rewritable කියලා කියන්නේ මක කිහිප වාතාවක් දත්තය ගබඩා කරලා අයින් කරන්න පුළුවන්. ඒක තමයි ඔය තියෙන වචන ටික. ඉතින් ඔයාලට මේක ලියා ගන්න ඕන නම් අපන්ගේ අමතර දැනුමට ඕන නම් වීඩියෝ එක නතර කරලා ලියා ගන්න පුළුවන්. CD එකට වඩා වේගවත් වෙලා තියෙනවා 20 ගුණයකින් 10 ගුණයකින් විතර ස්ටෝරේජ් එක වැඩි කරගෙන තියෙනවා. දැන් ගොඩාක් වෙලාවට DVD භාවිතා වෙනවා මූවිස් වලට ඒ වගේ දේවල්. ඒකෙත් අර විදියටම තියෙනවා. ඉතින් මේකේ GB එක ලේයර් එකකට GB 25ක් විතර වගේ තියෙනවා. ඉතින් ඒ වගේ ලේයර්ස් දෙකක් තියෙන ඒවත් තියෙනවා, තුනක් තියෙන ඒවත් තියෙනවා. ඒතකොට GB 3ක් නම් 75ක විතර වගේ ප්‍රමාණයකට යන්න පුළුවන්. දැනට ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ කියන ෆ්ලෑග් ගැන අපි එකට කියන්නේ solid state devices ටික පොපියුල ගාන පොඩ්ඩක් අඩුයි කාර්යක්ෂමතාවයෙන් වැඩි. ඒ බලමු මොනවද මේ තියෙන්නේ කියලා. ඉතින් ගොඩාක් වෙලාවට ඔයාලගේ ජංගම දුරකථනවල කැමරාවල මේව පාවිච්චි කරන මෙමරි කාඩ්ස් ඒකෙත් 128GB වගේ ගොඩාක් තියෙනවා. ඉතින් දැන් තියෙන අලුත්ම ක්‍රමයක් තමයි cloud storage කියලා. ඒ කියන්නේ අන්තර්ජාලයේ කොහේ හරි තියෙන පරිගණකවල අපේ දත්ත ගබඩා කරලා තියෙන එක. ඉතින් ඕනම තැනක ඉඳන් ඕනම වෙලාවක මේ අප්ලෝඩ් කරපු දත්ත අපිට ලබා ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එක හරහා. ඉතින් අපි ඔය ටික තමයි තියරි වශයෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එහෙනම් අපි වැඩි වෙලාවක් ගන්න නැතුව යම් ඔයාලගේ ප්‍රායෝගික ක්‍රියාරකම් කොටස මම කියලා දෙන්න යන්නේ Windows 10 මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරලා. ඉතින් අපි ඉස්සෙල්ලාම මෙහෙයුම් පද්ධතියේ අතුරු මූණත පිළිබඳව අපි යම්කිසි අවබෝධයක් ලබා ගමු. ඉතින් ඔයාලට පේනවා මෙතන මේ තියෙන බටන් එක අපි ඒකට කියනවා start button කියලා. start button එක ක්ලික් කරපුවම මේ වගේ start menu එකක් එනවා.
ඉතින් මේ ස්ටාර්ට් මෙනු එකේ මෙතන තියෙනවා අපි පාවිච්චි කරන අපේ පරිගණක ඉන්ස්ටෝල් කරලා තියෙන ඇප්ලිකේෂන්ස් ටික. පල්ලෙහාට එන්න පුළුවන්. ඊට අමතරව Windows accessories කියලා තියෙනවා. මේකේ ඔය අපිට අවශ්‍ය කරන character map එක, notepad එක, ඒ වගේ paint වගේ default එන අපිට අවශ්‍ය කරන මෘදුකාංග ටික තියෙනවා. හරි ඉතින් ඊට administrative tools වගේක් තියෙනවා. command prompt එක. මේ administrative tools කියලා කියන්නේ ඔය අපිට හම්බෙන ඔය disk cleanup වගේ එක දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපේ මෙහෙයුම් පද්ධතිය පොඩ්ඩක් හොඳින් භාවිතා කරගෙන යන්න අවශ්‍ය කරන දේවල් ටික. ඉතින් මෙතන shutdown power කියලා තියෙනවා. ඉතින් power එකේ shutdown පරිගණකය off කරන එක, restart off වෙලා ස්වයංක්‍රීය වායු on වෙනවා. sleep කියලා කියන්නේ පරිගණකයේ විදුලිය මෙයා සම්පූර්ණයෙන්ම off වෙන්නේ නැහැ. මොනිටර් එක මෙයා වෙලා mouse එක නැති වෙලා විදුලිය මේව කරන එක අඩු කරලා එයා නිදාගෙන වගේ ඉන්නවා. ඉතින් අපි mouse click එකක් හරි නැත්තම් keyboard එක හරි click කරොත් එයා නැවත ක්‍රියාත්මක වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් තියෙනවා. මේකට අපි කියනවා task bar කියලා. ඔයාලට පේනවා මෙතනින් පල්ලෙහායින් තියෙනවා. ඉතින් මේ task bar එකේ අපිට තියෙන තැන වෙනස් කරන්න පුළුවන්. task bar settings වලට ගිහිල්ලා මෙතනින් bottom කියලා තියෙන එක left වගේ දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයාලත් ක්‍රියාත්මක කරලා බලන්න. හරි bottom තියන්න. ඉතින් අපිට small icon use කරන්න පුළුවන්. ඉතින් චුට්ටක් මේවා මේ hide එක on කරපුවාම එයා hide වෙනවා. ආයි අපි එතෙන්ට ගියාම ආයෙ එනවා. වෙන පොඩ්ඩක් කරලා බලන්න. ඊළඟට මෙතන තියෙනවා date and times change කරන එක. මේවා ක්ලික් කරලා අපිට මෙතනින් time එහාට මෙහාට ගිහිල්ලා බලන්න පුළුවන්. Windows 7 වල නම් මෙතනම අපිට වෙනස් කරන්න පුළුවන්. Windows 10 වල පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. හරි. ඒක අපි ඉස්සරහට ඉගෙන ගමු. ඊළඟට මේ desktop එකේ තියෙන මේ අපිට පේන මේ පේන වපසරියට අපි කියනවා desktop කියලා. මේ පේන කොටසට. ඒතර මේ කොටසට desktop කියනවා. ඒ වගේම මේ desktop එකේ පිටිපස්සේ තියෙන image එකට අපි කියනවා background image එහෙමත් නැත්නම් wallpaper. ඉතින් මෙයාව change කරන්න පුළුවන්. මේ මුකුත් නැති හරිය desktop එකේ right click කරලා personalize වලට යන්න. personalize වලට ගිහිල්ලා මෙතනින් ඔයාගේ මේකේ තියෙන පින්තූර ටික ඔය background වල colors ඕවා වෙනස් කරලා බලන්න. font එක එහෙම තියෙනවා. background වල තමයි images වෙනස් කරන්නේ. ඊට අමතරව අපේ තියෙන එකක් නම් මේ browse කරලා අපට image එක තෝරගන්න පුළුවන්. හරි. ඉතින් මේ open වෙලා එන මේකකට අපි කියනවා window එකක් කියලා. මොකක්ද? window එකක්. ඉතින් මේ window එක left එක මේ උඩින් left එක ඔබාගෙන ඔයාට drag කරන් යන්න පුළුවන් මෙහාට. අතහැරපුවාම ඔය විදියට වෙනස් වෙනවා. මේ පැත්තටත් අරන් ගියාම එහෙම ඒතර අපිට තව තැනකින් ඔය වගේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම ගෙන ආපුවාම ඇද්දට ගෙන ආපුවාම එයා window එක සම්පූර්ණම screen එකේ size එකට එනවා. මේකෙන් අපිට minimize කරන්න පුළුවන්. minimize කරපුවාම ආයි මෙතනින් ආයි ගන්න පුළුවන්. මෙතනින් restore down කරන්න පුළුවන්. අර කලින් තිබ්බ ප්‍රමාණයට. මෙතනින් close කරන්න පුළුවන්. මේ points වලට ආවට පස්සේ ඔයාට මෙයාගේ window එක size එක අඩු වැඩි කරන්න පුළුවන්. ඉතින් ආය restore වෙන්නේ පුතේ. එතනින් ආය maximize වෙනවා. අර ඔයා මෙතනින් adjust කරපු මේවට. හරි. window එකත් කියලා දුන්නා. ඊළඟට මෙතන තියෙනවා මේවට අපි කියනවා icons කියලා. මේ පෙන්නන ඒවාට අපි කියනවා icons කියලා. ගොඩක් වෙලාවට අපිට commonly මේ this pc කියන එකයි recycle bin එකයි තමයි තියෙන්නේ. ඊට අමතරව මේ තියෙන මම install කරලා තියෙන මෘදුකාංගවල shortcut. shortcut කියන එක අඳුන ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පොඩි මොනවද? ඊතලයක් වගේ. ඉතින් මේක delete කරා කියලා අපේ program එක delete වෙන්නේ නැහැ. ඉතින් ඔන්න අපි delete කරමු. හොඳට මතක තියාගන්න මේ විදිහට delete කරපුවාම ඒ වගේ icon එකක් recycle bin එකට තමයි යන්නේ. ඉතින් recycle bin එකේ මේ විදිහට delete වෙලා තියෙනවා.
ඒක උඩ ඕනනම් අපට මෙතනින් ඩිලීට් කරපුවාම සම්පූර්ණම ඩිලීට් වෙලා යනවා. ඉතින් එහෙම නැතුව ඕනනම් අපට ආයෙ ගන්න ඕන නම් රීස්ටෝර් එක ක්ලික් කරපුවාම ඉතින් මේ අයිකන් එක මම අයින් කරලම දාන්නම්. එතනොත් අපට ආයෙ මෙයා උඩ රයිට් ක්ලික් කරලා empty recycle bin දුන්නා නම් ආයෙ ගන්න බෑ. ඒක ඉතින් අර අයිකන් එකක් හින්දා අපට ඕනනම් ආයෙ මේ ස්ටාර්ට් එකට ගිහිල්ලා ඒ අදාළ මෘදුකාංගය මෙතනින් හොයාගෙන left එක ඔබාගෙන මෙයාවට ඇදලා දානවා. ඒ වගේ ෂෝට් කට් අපට හදාගන්න පුළුවන්. ඉතින් උතරින් අපි වින්ඩෝ එක කතා කරා, අයිකන්ස් ගැන කතා කරා. හරි. ඉතින් අපිට පරිගණකවල ප්‍රධාන වශයෙන් ගොනු සහ ගොනු බහලුම් දෙකක් හම්බ වෙනවා. ගොනු සහ ගොනු බහලුම්. හරි. ගොනුවක් කියලා කියන්නේ අපි කියනවා ෆයිල් එකක් කියලා. ගොනු බහලුමක් කියලා කියන්නේ ෆෝල්ඩර් එකක්. ඉතින් අපිට පරිගණකයේ ඉතා විශාල ගොනු ප්‍රමාණයක් හම්බ වෙනවා. ඉතින් උදාහරණයක් විදියට අපි මෙතෙන්ට යන් මම මෙයාව මැක්සිමයිස් කරන්න. මේ අපිට මේ තියෙන ගොනු මේ ගොනු වර්ග කිහිපයක්. ඉතින් මෙයාලගේ ගොඩාක් වෙලාවට නම විතරයි පෙන්වන්නේ. ඉතින් අපිට ඒක කරගන්න ක්‍රමයක් තියෙනවා. මේ එක්ස්ටෙන්ෂන් එකත් එක්ක බලා ගන්න. මෙතන views වලට යන්න, views වල options වලට යන්න. ඒකේ තියෙනවා view කියලා එකක්. ඒකේ මෙතන තියෙනවා hide extension for known file type කියලා. ඒක untick කරන්න. ඒක apply කරන්න. ඔයාට එතකොට පේනවා ඔයාගේ ෆයිල් එකේ නමයි එයාගේ අපි මේකට කියනවා එක්ස්ටෙන්ෂන් එක කියලා. එහෙමත් නැත්නම් අපි එකට කියනවා ගොනුවේ දිගුව කියලා. ගොඩාක් වෙලාවට ෆයිල් එක නේම් එකේ කොටස් දෙකක් තියෙනවා. ගොනුවේ නම, ගොනුවේ දිගුව. ඉතින් ඔයාලට පේනවා මේ PNG කියලා එකක් තියෙනවා, JPG කියලා එකක් තියෙනවා, MP4 කියලා එකක් තියෙනවා. මේ නොයෙකුත් විදියට අපිට එක්ස්ටෙන්ෂන් තියෙනවා. ඉතින් අපේ මෙහෙයුම් පද්ධතිය මේ එක්ස්ටෙන්ෂන් එක අනුව තමයි පුතේ එයාට මේ අයිකන් එක දීලා තියෙන්නේ. මෙතන තියෙන MP4 එකට එමය මේ විදිහට මේ අයිකන්ස් දීලා තියෙන්නේ එයාගේ එක්ස්ටෙන්ෂන් එක අනුව. ඉතින් මෙයාව ඒතකොට විවෘත වෙන්නෙත් මොකේද කියන එක තමයි මෙතනදී අදහස්. මොන මෘදුකාංගෙන්ද මේ ගොනුව ඕපන් වෙන්නේ කියන එක තියෙනවා. ඉතින් මේ lessons2.pptx කියලා කියන්නේ pptx කියලා කියන්නේ PowerPoint වල එක්ස්ටෙන්ෂන් එක. ඉතින් අපි තව ටිකක් තව තැනකට යමු. මේකෙත් ඔය .txt කියලා කියන්නේ මේක ඇවිල්ලා ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක්. ඉතින් ඔය වගේ අපිට ඕන තරම් හම්බ වෙනවා. මේ ඇවිල්ලත් එක එක වර්ගයේ ගොනු හම්බ වෙනවා. මේ CER කියලා තියෙනවා. ඒක වගේ එක එක ඒවා තියෙනවා. ඉතින් අපිට ඔය ගොඩාක් වෙලාවට ඇප්ලිකේෂන් එකක අපිට ඔය වගේ මෙතන මේ තියෙන අයිකන් එකකින් ඒ ෆෝල්ඩර් එකේ අදාළ ලොකේෂන් එකට යන්න පුළුවන්. මෙයා උඩ රයිට් ක්ලික් කරලා open file location වලට ගියාම බලන්න එතන තියෙනවා DLL කියලා තියෙනවා. exe කියලා කියන්නේ application කියන එක. ඉතින් මේ application එකක් හරහා අපට මෘදුකාංගයක් රන් කරගන්න පුළුවන්. ඉතින් ඔය වෛරස් මේ කියන්නේ අපේ software එකක් install කරන්න ගියාමත් එතන setup.exe කියලා එකක් ඇති. ඒක තමයි ඔයාලා රන් කරන්න ඕන. ඉතින් ගොඩක් වෙලාවට මේක රන් කරන්න පුළුවන්. හරි. ඉතින් අපි ෆෝල්ඩර් එහෙම නැත්නම් ගොනු කළමනාකරණය කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ගොනු කළමනාකරණය කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ෆෝල්ඩර් එකක් පාවිච්චි කරලා අපි කියනවා ගොනු බහලුමක් කියලා. ඒතර ඕන තරම් ගොනු කළමනාකරණය කරනවා. ඉතින් ඔයාලගේ යනකො ට්‍රිප් එකක් ගියා කියලා. ට්‍රිප් එකක් ගිහලා ෆොටෝස් ටික ඔක්කොම මේ ඩෙස්ක්ටොප් එකට අතාරින්න නැතුව අපිට පුළුවන් ඩෙස්ක්ටොප් එකට රයිට් ක්ලික් කරලා නිව් වලට ගිහිල්ලා මේ ෆෝල්ඩර් එකක් දෙන්න. ඉතින් මේ ෆෝල්ඩර් එක දාපුවම අපිට නමක් දෙන්න පුළුවන් ওই විදියට. ගිහලා එන්ටර් කී එක ඔබපු ගමන් ෆෝල්ඩර් එකට නම වැටෙනවා.
ඉතින් මෙයාවත් මෙයාට රයිට් ක්ලික් කරලා ඩිලීට් කරන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ වචන නම වෙනස් කරන්න පුළුවන්. රයිට් ක්ලික් කරලා රීනේම් වලට ගිහිල්ලා බෑක් පේජ් එකෙන් අයින් කරලා ඔයාලට කැමති වෙන නමක් දීලා එන්ටර් කී එක ඔබන්න. හරි. ඉතින් මෙයාගේ ඇතුළට අපිට ඩබල් ක්ලික් කරලා ඇතුළට යන්න පුළුවන්. ඉතින් මේ වාගේ අපි හදපු එකකට මෙයාලව දාන්න ඕන නම් මේ එකම ලොකේෂන් එකේ තියෙනවා නම් පුතේ මෙහෙම අරගෙන ඇවිල්ලා ඩ්‍රැග් කරලා අතාරින්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙන තැනක ඉඳන් ඔයාලා දානවා නම් ඒ අදාළ ටික මෙහෙම left එක ඔබාගෙන සිලෙක්ට් කරලා copy වලට ඇවිල්ලා paste කරන්න පුළුවන්. copy කරලා මෙතෙන්ට මේ අදාළ තැනට ඇවිල්ලා right click කරලා paste කරන්න පුළුවන්. එහෙම නැත්තම් cut කරනවා නම් right click කරන්න නැතුව අපිට තියෙනවා right click කරලා cut එක තියෙනවා. cut කරනවා කියන්නේ සම්පූර්ණම මෙයාව මෙතනින් අයින් වෙලා යන්නේ. copy කරන්නේ මේකේ කොපියක් කියන්නේ cut කරනගෙන ඒකම තමයි අතෙන්ට ගෙනියන්නේ. ඒක ඊට පස්සේ paste කරන්න තියෙනවා. ඉතින් ඔබ delete කරන්න පුළුවන් ඔය විදියට. ඉතින් ඔය ටික තමයි ඔයාලගේ ප්‍රායෝගිකව තියෙන්නේ. මොනාරි යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මගේ WhatsApp number එක description එකේ තියෙනවා. කරුණාකරලා call එකක් දීලා අහන්න, message එකක් දාන්න. වීඩියෝ එකේ වෙනස් වෙන්න ඕන තියෙනවා නම් feedback තියෙනවා නම් comment කරන්න. අපි ඒක හදාගන්න පුළුවන්. ඉතින් රැඳිලා හිටියට හැමෝටම ස්තුතියි. නොදන්න දෙයක් ඉගෙන ගත්තා නම් ඒක රැඳී සිටියට ස්තුතියි. ඊළඟ වීඩියෝ එකත් ළඟදී මම දානවා ඊළඟ පාඩමත්. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මොන හරි ගැටලු තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. share කරන්න අනිත් කට්ටියට මේ පාඩම බලන්න ඕන. හරි එහෙනම් බොහොම ස්තුතියි.